අයිබෝවන් අදත් අපි ආධ්‍යාත්ම නාලිකාව තුළින් ඔබ හමුවන්නේ ඔබට මතක ඇති අපි මීට පෙර වැඩසටහනක අපේ පළවෙනි වැඩසටහනෙන් අපි කතා කළා අපි බුදුදහම පිළිබඳ කිසියම් සංවාද මාලාවක් කතිකාවක් ආරම්භ කිරීම අරමුණු කරගෙන වැඩසටහන් මාලාවක් පටන් ගන්නවා කියලා. ඒකට එදා වැඩසටහනේදී ඔබට මතක ඇති අපි සඳහන් කරා බුදුදහම ಭಾರತයේ නැත්නම් ඉන්දියාවේ දර්ශනයක් විදිහට ඇති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඇතිවෙච්ච අනෙකුත් දාර්ශනික සම්ප්‍රදායන් අතරේ ගත්තාම බුදුදහම එතන තියෙන විප්ලවීයම දර්ශනය කියලා හැඳුන්වුවොත් ඒකේ වරදක් නැහැ. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ විසින් තමන්ගේ ඉගැන්වීම් වලින් පහර දෙන්නේ අවුරුදු 10 ගණනක් තිස්සේ ඉන්දියාවේ මුල් බැසගෙන තිබුණු සාම්ප්‍රදායික මතවලට. උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අපි අහලා තියෙනවා ඉසිපතනේ මෙගදායි ධම්ම චක්කප්පවත්තන සූත්‍රය නැත්නම් ධම්සක් පැවසුම් සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කරපු සූත්‍රය. මේ සූත්‍රය බුදුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම ලෙස අපි අරගත්තොත් මේ සූත්‍රයෙන් ඉතා පැහැදිලිවම උන්වහන්සේ හඳුන්වා දෙනවා තමන් වහන්සේගේ දර්ශනය කෙබඳු දර්ශනයක්ද නැත්නම් එතකොට ඒ වෙනකොට ඉන්දියාවේ තිබුණු අනෙකුත් දර්ශන වලින් කොහොමද බෞද්ධ දර්ශනය වෙනස් වෙන්නේ කියන කාරණාව. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් බුදුහාමුදුරුවන්ගේ විග්‍රහයට අනුව එදා ඉන්දියාවේ වෙනත් දර්ශනවාද 62ක් තිබුණා. ඒවා බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලද්දී වැරදි තැනක තියෙන නිසා ඒවා මිත්‍යා දෘෂ්ටික දෙසටක් දෘෂ්ටිවාද කියලා හඳුන්වනවා. එතකොට අපි මේ 62ක් වෙනත් බෞද්ධ නොවන ඉන්දියාවේ තිබුණු ඒ සාම්ප්‍රදායික දෘෂ්ටි බුදුන් වහන්සේ ප්‍රධාන දෘෂ්ටි දෙකක් ඇතුල් කරලා ඒ ප්‍රධාන දෘෂ්ටි දෙකේ ප්‍රභේදයන් විදිහට තමයි අර 62 ගන්න. එතකොට මොකක්ද මේ ප්‍රධාන දෘෂ්ටි දෙක? ඒ ප්‍රධානම දෘෂ්ටි දෙක තමයි උච්ඡේදවාදය කියන දෘෂ්ටියත් ශාස්ත්‍රවාදය කියන දෘෂ්ටියත්. මෙන්න මේ දෙක තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. බුදුදහමේ අනන්‍යතාවය රැඳී පවතින්නේ මෙන්න මේ මූලධර්ම දෙක. නැත්නම් මෙන්න මේ දෘෂ්ටි දෙකට වැටෙනවාද වැටෙන්නේ නැද්ද කියන කාරණාව මතයි. යම්කිසි තැනකදී අපි බුදුදහමෙන් ප්‍රතික්ෂේපිත උච්ඡේදවාදයකට වැටෙන හෝ ශාස්ත්‍රවාදයකට වැටෙන යම් අර්ථකථනයකට ගියොත් අන්න එතනදී අපිට ඊටාම පැහැදිලිව කියන්න පුළුවන් ඒක බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට පටහැනිව ගිය ඉගැන්වීමක් කියලා. ඒ නිසා මේ දෙක බෞද්ධයෙක් වශයෙන් ඉස්සල්ලාම තේරුම් ගැනීම වැදගත් වෙනවා. මොකද්ද මේ උච්ඡේදවාදය කියන්නේ? මොකද්ද මේ ශාස්ත්‍රවාදය කියන්නේ කියන එක. එතකොට උච්ඡේදවාදය හා ශාස්ත්‍රවාදය කියන දෘෂ්ටි දෙක කරුණාම බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන තවත් අදහස් ගණනාවක් තියෙනවා. ඉන්න එකක් තමයි ඊශ්වර නිර්මාණවාදය කියන එක. මේකත් අපි තේරුම් ගත යුතුයි. මොකද්ද මේ ඊශ්වර නිර්මාණවාදය කියන එක. ඒ වගේම බුදුදහම ඊළඟට ප්‍රතික්ෂේප කරා දෛවවාදය කියන එක. දෛවවාදයේ කාලේ මේක නියෝජනය කරපු දාර්ශනිකයෙක් හිටියා. දෛවවාදය. ඒ වගේම බුදුදහම ප්‍රතික්ෂේප කරනවා සම්ප්‍රදායවාදය. ඒ වගේම බුදුදහම ප්‍රතික්ෂේප කරනවා බුද්ධිවාදය. එහෙනම් බුදුදහම පිළිගන්නේ මොනවාද? මෙහෙම මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා නම් බුදුදහම පිළිගන්නේ මොනවද? මම හිතනවා මෙන්න මේක තමයි අපේ පළවෙනිම අපි සාකච්ඡා කරගත යුතු වන්නේ කියන එක. දැන් අපි හැමෝම දන්නා කාරණයක් තමයි බුදුදහම මධ්‍යම ප්‍රතිපදාවක් නැත්නම් මධ්‍යම දර්ශනයක් පිළිගන්න ඉදිරිපත් කරපු දර්ශනයක් කියන්නේ. එතකොට මේ මධ්‍යම වෙන්නේ කවර අන්ත දෙකට සාපේක්ෂව. යමක මැද සටහන් කරන්න නම් අපිට ඒකේ අන්තයන් දෙකක් අවශ්‍යයි. ඒතකොට බුදුහාමුදුරුවෝ මැද සටහන් කරන්නේ කවර අන්තයන් සලකා බලලාද? එතකොට මේ අන්තයන් දෙක තමයි එකක් උච්ඡේදවාදය. මේ උච්ඡේදවාදය කියන්නේ තා සරලව අපි තේරුම් ගත්තොත් උච්ඡේදවාදයට අනුව මරණයෙන් පස්සේ පුද්ගලයෙකුගේ ජීවිතයට පැවැත්මක් නැහැ. කිසිදු ආකාරයක පැවැත්මක් නැහැ. මරණය සමග යම් පුද්ගලයෙකුගේ පැවැත්ම අහෝසි වී යනවා. එතනින් අවසానයි. එතකොට මරණය තමයි කෙනාගේ මෝක්ෂය. මරණින් මතුව පුද්ගලයාගේ කිසිදු දෙයක් ශේෂ වන්නේ නැහැ. ආත්මයක් හෝ මනසක් හෝ පිනක් හෝ පවක් හෝ කර්මයක් හෝ කිසිවක් ශේෂ වන්නේ නැහැ. පුද්ගලයෙකුට තියෙන එකම එක ජීවිත කාලය පරිච්ඡේදයයි පමණයි. ඒ ජීවිතය තුළ පුද්ගලයා කරන කියන කර්ම ඵලවලට විපාක වශයෙන් කිසිවක් ලැබෙන්නේ නැහැ. කියන මූලික අදහස
තමා මේ උච්ඡේදවාදය කියන්නේ. එතකොට මේක පදනම් වෙලා තියෙන මූලික වශයෙන්ම භෞතිකවාදී දෘෂ්ටි කෝණයක් මත. භෞතිකවාදියෙකුට සාමාන්‍යයෙන් කර්මය පිළිගන්න බෑ. පින පව පිළිගන්න බෑ. අපාය ස්වර්ගය පිළිගන්න බෑ. මෝක්ෂය පුනරුත්පත්තිය පුනර්භවය මේ කිසිවක් පිළිගන්න බෑ. භෞතිකවාදී ස්ථාවරයක ඉන්න කෙනෙකුට. ඒතකොට භෞතිකවාදී ස්ථාවරය බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බුදුදහමෙන් මැටීරියලිසම් කියන එක භෞතිකවාදය කියන එක ප්‍රතික්ෂේප වෙනවා. අනිත් පැත්තෙන් ශාස්ත්‍රවාදය කියන එක. ශාස්ත්‍රවාදය කියන අදහස තුල තියෙන්නේ සදාකාලිකව පවතින ආත්මයක් පවතිනවා කියන අදහස. පුද්ගලයා මිය ගියත් පුද්ගලයා සතුව මිය යන්නේ නැති, දිරන්නේ නැති සාරයක් පවතිනවා. ඒ තමයි ආත්මය. ඒ ආත්මය තමයි මේ ඉපදීමෙන් මරණයෙන් ඉපදීමෙන් මරණයෙන් මෙහෙම සංසාරය පුරා මරණයෙන් මරණයට ගමන් කරන්නේ මේ ආත්මයයි. මෙන්න මේ ආත්මය සංසාරගතව පවතින මේ ආත්මය එතනින් මුදවා ගැනීම තමයි හුඟක් වෙලාවට මේ ශාස්ත්‍රවාදීන්ගේ විමුක්තිය වශයෙන් අරගෙන තිබෙන්නේ. එතකොට ජෛන ආගම ඇතුළු එදා ಭಾರತයේ තිබුණු හැම ආගමක්ම වගේ හැම දර්ශනයක්ම වගේ මේ සදාකාලික ආත්මයක් ඇතේ කියන මතය පිළිගෙන තිබුණා. මේක ප්‍රතික්ෂේප කරන්නේ බුදුදහමයි අජිත කේසකම්බලී කියන දාර්ශනිකයාගේ භෞතිකවාදී දර්ශනය නැත්නම් චාර්වාක දර්ශනය මගින් පමණයි. එතකොට නමුත් බුදුදහම මේ ආත්මයක් නැහැ කියන එක ප්‍රතික්ෂේප කරාට උච්ඡේදවාදයක් බවට පත් වෙන්නේ නැහැ. නැත්නම් භෞතිකවාදයක් බවට පත් වෙන්නේ නැහැ. ආත්මයක් නැහැ කියන අතරේම පින පව ගැන කතා කරනවා, සදාචාරය ගැන කතා කරනවා, ස්වර්ගය අපාය ගැන කතා කරනවා, මෝක්ෂය ගැන කතා කරනවා, පුනර්භවය පුනරුත්පත්තිය ගැන කතා කරනවා. හැබැයි ස්ථිරව පවතින ආත්ම පදාර්ථයක් නැහැ කියන ස්ථාවරයේ ඉන්නා ගමන්ම මෙන්න මේ නිසා බුදුදහම සුවිශේෂීම දර්ශනයක් ඒ වගේම දුරවබෝධය කියන්නේ අවබෝධ කර ගැනීමට ඉතාම දුෂ්කර දහමක් විදිහට හැඳුන්වුවොත් කිසිම ගැටලුවක් නැහැ. සාපේක්ෂකව අනිත් දර්ශනවාද එක ගත්තාම මෙහි පණවිඩය තේරුම් ගැනීම ඉතාම අපහසු කාර්යයක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මම කියලා කෙනෙක් නැහැ කියනවා නම් බුදුදහම මගේ කියලා දෙයක් නැහැ කියලා කියන ගමන් බුදුදහම හැබැයි මගේ පැවැත්ම අවසන් කරන්නේ නැහැ මගේ මරණයත් සමග. එසේ මම මගේ කියලා දෙයක් නැතයි කියනවා වත් ඊළඟ භවයක් පිළිබඳව අදහසක් පුනර්භවයක් පිළිබඳ අදහසක් බුදුදහම පිළිගන්නවා. ඉතින් ඒ නිසා මට මගේ කියලා කෙනෙක් නැතිවා වුණත් මා කරන ක්‍රියාවන් වල විපාක බලපෑමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මෙතන අපි වචන භාවිතයේදී පවා යම් අපහසුතාවයකටපත් වෙනවා. දැන් මම කියලා කෙනෙක් නැහැත්නම් මගේ කියලා කෙනෙක් නැතිනම් දැන් කාටද අපි නිවන් දක්කන්න යන්නේ? මම කියලා කෙනෙක් නැත්තම් කාටද අපි නිවන් පෙන්වන්න යන්නේ? නැත්නම් රහත් බව ලබා ගන්න අවස්ථාව උදා කරන්න යන්නේ? රහත් වෙන්න යන්නේ? බුදු වෙන්න යන්නේ කවුරුන්ද කියන ප්‍රශ්නයක් එනවා. ඒතර මේවා ඊටාම කෙස් පැලෙන තර්ක, ඊටා අපහසු දුෂ්කර කරුණු තේරුම් ගන්න. එතකොට මම කියලා කෙනෙක් නැතත් කොහොමද මා එයයි සම්මත පුද්ගලයා මිය ගියට පස්සේ ඔහුට සම්බන්ධයක් තියෙන වෙනත් භවයක් නිර්මාණය වෙන්නේ. එතකොට මා නැමැති පුද්ගලයා කළ ක්‍රියාකාරකම් හොඳ හෝ නරක හෝ වේවා කොහොමද මේ පුද්ගලයාට බලපාන්නේ? ඒතර මේවා ඊටාම සංකීර්ණ ගැටලු, ඊටාම ගැඹුරු දාර්ශනික ගැටලු. දැන් බුදුහාමුදුරන්ට ඊටා පහසුවෙන්ම තිබුණා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළි අරගෙන අපිට මේ විමුක්තිය ගැන කතා කරන්න තිබුණා. නමුත් එතනදී බුදුහාමුදුර ඊටාම පැහැදිලිව මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒක පළවෙනි ධර්ම දේශනාවෙම අපි දකිනවා. මේ අන්ත දෙකෙන් අපි වැරදි ජීවන ප්‍රතිපදා දෙකකට යනවා කියන එකයි ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඊටාම පැහැදිලිවම සඳහන් කරනවා කාම සුකල්ලිකානු යෝගය සහ අත්තකිල මතානු යෝගය කියන වැරදි ජීවන ප්‍රතිපදා දෙක අත්හල යුතු බව. අතන කාමසුකල්ලිකානු යෝගය කියන එකේ පදනම මොකද්ද? කාමසුකල්ලිකානු යෝගයකට අපි වැටෙන්නේ අපි උච්ඡේදවාදී වුණාම. ඒ කියන්නේ මරණින් මතු පැවැත්මක් නැහැ කියන විශ්වාසයට පැමිණි පුද්ගලයෙකුට තියෙන එකම ගැටලුව තමයි මරණතෙක් සැප විඳින්නේ කෙසේද කියන එක. ඒතකොට ඒ පුද්ගලයා පුළුවන් තරම ජීවිතයට සැප දෙන්න උත්සාහ කරනවා. කාමසුකල්ලිකානු යෝගයකට වැටෙනවා. ඔහුට සදාචාරය අනවශ්‍යයි. මොකද මරණින් මතු පැවැත්මක් පිළි නොගන්නෙක් නිසා, දිව්‍ය ලෝක හෝ අපාය ගැන ඔහු පිළිගැනීම නැති කෙනෙක් නිසා ඔහු Taman කරන ක්‍රියාවන් සදාචාරාත්මකද නැද්ද කියන කාරණාව ගැන සංවේදී වන්නේ නැහැ.
අපේ පැරණි ශ්ලෝකයක් තියෙනවා අපි මතක් කරොත් එහෙම යාවත් ජීවත් සුඛං ජීවෙත් ඍණං කତ୍වා රිතං පීබේත් බස්මී භූතස්ස දේහස්ස පුනරාගමනං කෘත දිවි ඇතිතෙක් සතුටින් ජීවත් වෙන්න ණය වී හෝ ගිතෙල් කන්න. එතන ගිතෙල් කියන්නේ රිතය. රිත කියන්නේ ගිතෙල් යෙදූ යම් ලෞකික තෘප්තිය ලබා දෙන ඖෂධ වර්ග මෙතනදී අදහස් කරන්නේ. ගිතෙල් කන කියන එකෙන් අදහස් කරන්නේ ඒ වගේ ලිංගික ශක්තිය වැඩි කරන, ආයුෂ වැඩි කරන, පැහැපත් බව වැඩි කරන, ඒ කියන්නේ ලෞකිකත්වය. ඒ වගේම එතනදී ප්‍රශ්න කරන අවසානයේදී බස්මී භූතස්ස දේහස්ස පුනරාගමනං කෘත දැවි අලුවී ගිය ශරීරයේ නැවත පැමිණීමක් කොයින්ද? මෙන්න මේක තමයි උච්ඡේද දෘෂ්ටිය. මෙතනට ආවොත් කෙනෙක් වැටෙන්නේ කාම සුකල්ලිකානුയോഗය. අපි ඉන්නකම් ෆන් එකේ ඉන්න ඕනේ, ආතල් එකේ ඉන්න ඕනේ කියන භාෂාව තමයි මේකට හොඳටම ගැලපෙන්නේ. මෙන්න මේ භාෂාවට මේ ව්‍යවහාරයට අපි පැමිණෙන්නේ හුඟක් වෙලාවට අපි උච්ඡේදවාදය කියන දෘෂ්ටිය ඇතුලේ ජීවිතේ දර්ශනය කරගත්තට පස්සේ. ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි කතා කරේ කාම සුකල්ලිකානුയോഗය. ඒකට කාම සුකල්ලිකානුയോഗය වගේම බුදුදහමෙන් ඊළඟට ප්‍රතික්ෂේප කරපු අනේ ජීවන සම්ප්‍රදාය තමයි අත්තකිල මතානුയോഗය කියලා කියන්නේ. දැන් මේ අත්තකිල මතානුയോഗය කියන්නේ Tamanට දැඩි ලෙස ශරීරයට දුක් දෙන සම්ප්‍රදායක් ඉන්දියාවේ බිහි වුණා. මොකද මේ අය මූලික වශයෙන් පිළිගත්තා පුද්ගලයෙක් සතුව තිබෙනවා අවිනාශී ආත්මයක්. මෙන්න මේ අවිනාශී ආත්මය ක්ලේශයන් සමග සම්බන්ධ වෙලා ශරීර කූඩුවකට සම්බන්ධ වෙලා සංසාරගතව දුක් විඳිනවා. ඒ නිසා මෙන්න මේ ආත්මය මුදවා ගැනීම සඳහා මේ ආත්මයේ කෙලෙසුන්ගේ මුදවා ගැනීම සඳහා පුද්ගලයා විසින් ශරීරය විවිධ ආකාරයට වදහිංසාවලට පාත්‍ර කරගන්න ඕනේ කියන අදහසක් එදා ඉන්දියානු සමාජයේ තිබුණා. ඒතර අපිට හම්බෙනවා අජ වෘත, ගෝව වෘත, සුනක වෘත, පංචාග්න වෘත වගේ ඒ වගේම සුද්ධ පානග වෘත. දැන් ওই මක්කලි ගෝසාල කියන දාර්ශනිකයා මේ යන්නේ සියලු ආහාර පාන වලින් වැළකීච්ච යෝගයකින්. ඉතින් එවැනි निराहाර යෝගයකින් මේ යන්නේ විමුක්තිය ලැබීම අරමුණු කරගෙන. ඒ වගේම පංචාග්න වෘතේ වගේ එකක් ගත්තොත් මහදවල් 12ට ඉර යට ඉඳගෙන ගිනි අවුවේ ඉඳගෙන හතර කොනේ ගිනි ගොඩවල් හතරක් පත්තු කරගෙන ඔළුව උඩත් ගිනි උඳුනක් තියාගෙන ගිනි තැබීමක් කරනවා. දැන් මේ වගේ අපේක්ෂා කරේ Tamanට තියෙන ආශාව, තෘෂ්ණාව පාලනය කර ගැනීම. දැන් වර්ධමාන මහාවීර වගේ අය ගත්තොත්, ජෛන ආගම ගත්තොත් ඒගොල්ලෝ ගොඩාක් මේ ගැන සැලකිල්ලක් දැක්වුවා. ඒගොල්ලෝ ගොඩාක් අවිහිංසාවාදයේ පැත්තට බර වුණා. ඒ වගේම ඒ අය දැඩි වෘත ක්‍රම අනුගමනය කරා. ඒවා Tamanගේ ජීවිතේට තාම විශාල පීඩාගෙන දෙන ඒවා. Tamanටම කසපාර දී ගන්න ඒවා, කටු උඩ ඇවිදින ඒවා, කටු ඔටුනු පළඳින ඒවා, කටු යහන් මත සයනය කරන ඒවා, ඊවස්ස ගිනි අඟුරු උඩ ඇවිදින ඒවා, ගංගා නම් ගඟේ සුද්ධ ජලයෙන් ස්නානය කරන ඒවා, මේ වගේ නොයේ ක්‍රමවේද එදා ඉන්දියාවේ බිහි වෙලා තිබුණා විමුක්තිය හොයන්න. ඒතර බුදුහාමුදුරුවෝ දැකිනවා මේ ආත්මයක් තියෙනවා කියන වැරදි චේතනාව නිසා තමයි මිනිස්සු මේ විදිහට ශරීරයට දුක් දීමේ අන්තයක් පාවිච්චි කරන්නේ. එතකොට බුදුන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙම බෞද්ධයන්ට ප්‍රතික්ෂේප කරන මාර්ග දෙක නැත්නම් වසා දමන මාර්ග දෙක තමයි මේ සදාකාලික ආත්මයක් ඇත කියන සිතුවිල්ල ඔස්සේ එන වැරදි ජීවන සම්ප්‍රදාය. ඒ කියන්නේ ශරීරයේ සත්‍ය අවබෝධය සඳහා දුක් ලබා දිය යුතු දෙයක් විදිහට සැලකීම. අනිත් පැත්තෙන් ආත්මයක් නැත නැත්නම් මරණින් පසු පැවැත්මක් නැත කියන උච්ඡේදවාදයට වැටිලා ඒ නිසා අපි මරණ තෙක් පුළුවන් තරමක් හොඳින් හෝ නරකින් ජීවිතය විඳිය යුතුය කියන ස්ථාවරයට වැටීම කියන මෙන්න මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කිරීම තමයි බුදු සමයේ මම දකින විප්ලවීයම මූලිකම කාරණා දෙක. දැන් මීට අතිරේකව තව කරුණු කීපයක් තියෙනවා. මම ඒ කරුණු වලට ඔබට ඊළඟ වැඩසටහනකින් යොමු වෙනවා. මොකද මේ කියන කරුණු ඇත්තටම ඔබ යම්කිසි කාලයක් අරගෙන සිතා බැලිය යුතුයි. මේවා එක දිගට කෙටි කතාවක් වගේ නව කතාවක් වගේ අපිට ඉදිරිපත් කරන්නත් අමාරුයි. ඒක එහෙම කියවීමට සූදානම් වෙනවා නම් එතනත් අපේ දෝෂයක් තියෙනවා. අපි මේ වගේ කරුණු වලට යම් විවේක බුද්ධියක් අවශ්‍යයි. ඔබගේ විචාර බුද්ධිය අවශ්‍යයි. මේ ඉදිරිපත් කරන කරුණු වලට සවන් දීලා ඒවා පිළිබඳව ඔබ මැදිහත් වෙලා තීරණ අරගෙන හරි වැරදි තීරණය කිරීමේ අයිතිය බුදුදහම තුල පවර්ලා තිබෙන්නේ ඒ එක් තනි පුද්ගලයාට. ඒ නිසා අපි මේ ඔබගේ ස්වාධීනතාවය ඊටම අගය කරනවා. මේ වැඩසටහනේ ඉදිරිපත් කරන සෑම කරුණක්ම සාකච්ඡාවට බඳුන් කරන්න, විමර්ශනයට බඳුන් කරන්න, ප්‍රශ්න කිරීමට ලක් කරන්න. මම හිතනවා අපේ සාර්ථකත්වයේ තියෙන්නේ ඔබගේ අන්න ඒ අවදිභාවය. නිසා කිසියම්
බුද්ධිමය කලම්බනයක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. අපි සාම්ප්‍රදායිකවම කියන්නන් වාලේ කියමින් කරන්නන් වාලේ කරමින් යන සම්ප්‍රදාය වෙනස් කරන දවසක් පැමිණිය යුතුයි. ඒ නිසා වඩා ප්‍රගතිශීලී වඩා මානුෂවාදී සමාජයක් ශ්‍රී ලාංකේය සමාජයක් විතර නෙවෙයි ගෝලීය වශයෙන් විශ්ව වශයෙන් එවැනි සමාජයකට යන්න අපිට මේ පුංචි පියවර විශාල පියවරක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සහභාගීත්වය ඉතාම වැදගත් වෙනවා මේ වැඩසටහන් වලට. ඔබගේ අදහස් අපිට ඉතාම වැදගත් වෙනවා අපගේ ඉදිරි වැඩසටහන් වලට. එහෙමනම් අයබෝවන් ඔබව නැවත අපි වැඩසටහනකින් මුණ ගැසෙමු.